සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ගෞතම බුදු සසුනේ ධර්ම සේනාධිපතීන් වහන්සේ වන අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැම දිනාගේ ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද දවසේ දසුත්තර විවරණය දහම් සාකච්ඡාවේ මේ 18 වෙන දහම් සාකච්ඡා වැඩසටහනට දායකත්වය දරන්නේ නොම්බර 3D ජාතික නිවාස ක්‍රමය රද්දොළුගම යන ලිපිනේ පදිංචි පින්වත් වෛද්‍ය මදුෂා පොත්මුල්ල මහත්මිය ඇතුළු ඒ සුපින්වතුන්ලාගේ දායකත්වයෙන් අද ඔබට මේ ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරන්න, මේ දහම් කරුණු ඉගෙන ගන්න අවස්ථාව උදා වෙන්නේ. අපට මේ උතුම් ධර්ම සාකච්ඡාවේදී ධර්ම කාරණාවන් පැහැදිලි කර දීම පිණිස අද දවසේත් ගෞරවනීය ස්වාමීන් වහන්සේලා දෙනමක් මේ සාකච්ඡාවට වැඩමව වදාලා පළමු කොට ඒ ස්වාමීන් වහන්සේලාව අපි নমස්කාර පූර්වකව පිළිගනු ලබනවා. පින්වතුනි, ගෞතම බුදු සසුනේ ධර්ම සේනාධිපතීන් වහන්සේ වන ප්‍රඥාවෙන් අගපත් අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි දසුත්තර සූත්‍ර දේශනාව දේශනා කොට වදාළේ. මේ අසිරිමත් දේශනාවක්. මේ දේශනාව අවසන් වෙනකොට මේ දේශනාව ශ්‍රවණය කළ 500ක් භික්ෂුන් වහන්සේලා නිකලස් භාවයට පත් වුණා. එබඳු අසිරිමත් දෙසුමක් දීඝනිකායේ අන්තර්ගත අවසාන සූත්‍ර දේශනාව දසුත්තර සූත්‍රය. මේ දේශනාව ඇතුළේ ධර්ම කාරණාවන් ගණනාවක් සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා. සාරාංශ වශයෙන් දේශනා කොට තිබෙන මේ දහම් කාරණා මූලික බුද්ධ දේශනා ඇසුරු කර ගනිමින් පැහැදිලි කරලා ඉගෙන ගැනීම තමයි අපි මේ දසුත්තර විවරණ දහම් සාකච්ඡාවෙන් සිද්ධ කරන්නේ. මේ කාලය පුරාවට අපි දසුත්තර සූත්‍රය ඊටාම පිළිවෙලට පැහැදිලි කරගෙන පැමිණිලා අපි මේ දවස්වල කතා කරන්නේ දසුත්තර සූත්‍රයේ 9 වෙනි භාගයේ 4 වෙනි කොටස, ධර්ම කාරණා 4 බැගින් විස්තර වෙන කොටස. මෙහි සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කළා අවබෝධයට දුෂ්කර, එහෙම නැත්නම් කියනවා දුප්පටි විජ්ජ, අවබෝධයට දුෂ්කර කාරණා 4ක්. ඒ කරුණු 4 තමයි සමාධි 4ක්. ওই සමාධි 4න් පළමුවෙනි අවබෝධයට දුෂ්කර සමාධිය තමයි හාන භාගීය සමාධිය. මේ හාන භාගීය සමාධිය කියන කාරණාව පින්වත් ස්වාමීන් වහන්සේ ගියවර වැඩසටහනේදී බොහොම පැහැදිලිව විස්තර කළා. චිත්ත සමාධියේ පරිහානියට හේතු වෙන කාරණාත්, ඒ වගේම චිත්ත සමාධිය ඉහළට දියුණුනාට පස්සේ රූප ධ්‍යාන උපදිනවා. රූප ධ්‍යානවල පරිහානියට හේතු වෙන කාරණාත්, ඊළඟට රූප ධ්‍යාන ඉක්මවා අරූප ධ්‍යාන මට්ටමට හිත දියුණු කරාම ඒ අරූප ධ්‍යානයේ පරිහානියට හේතු වෙන කාරණාත්. එතකොට මේ සියල්ලට කියන්නේ හාන භාගීය සමාධිය. මේ විදිහට කටයුතු කළොත් සමාධියට හානි වෙනවා කියන ඥානය. දෙවැනි සමාධිය තමයි ස්වාමීන් වහන්සේ අවබෝධයට දුෂ්කර. ඒට කියන්නේ තිති භාගීය සමාධිය. පින්වත් ස්වාමීන් වහන්සේ මේ
ටිති භාගීය සමාධිය කියලා කියන්නේ කුමක්ද කියන කාරණේ අපට පැහැදිලි කරලා දෙන්න. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. වැඩ සිටින ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේලාගෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අවබෝධයට දුෂ්කර කරුණු අතර හානභාගීය සමාධිය ගැන අපේ ස්වාමින් වහන්සේ විස්තර කළා. ඉතින් දැන් අද දවසේ අපි පළමුවෙන්ම කතා කරන්නේ මේ අවබෝධයට දුෂ්කර කාරණා අතර ඨිතිභාගීය සමාධිය. සමාධිය කෙනෙක් තුළ උපදව ගනිද්දී බුදුරජාණන් වහන්සේගේ අවබෝධයම අදහගෙන තමාගේ සිත දියුණු කරන එක කරනවා නම් ශ්‍රාවකයාට වරදින්නේ නැහැ. එහෙමයි. එතකොට මේ කාරණා කතා කරද්දී ඨිතිභාගීය සමාධිය කියලා කියන්නේ කුසලතාවය. ස්වාමින් වහන්සේ. එතකොට සමාධියට සමවැදිච්ච කෙනෙක් ඒ සමාධිය තුල ඉඳලා ඊළඟට ධානා මට්ටමට සිත දියුණු කරනවා. එතකොට ධානා මට්ටමට සිත දියුණු කරාට පස්සේ සම්මා සමාධිය තුල පළවෙනි ධානයේ උපදව ගත්තට පස්සේ ඒ තුල බොහෝ කාලයක් ඒ ශ්‍රාවකයා සමාධියට සමවැදීම, ඊගාවට සමාධිය තුල සමාධිමත් ධානාංග තුල සිටීම, ඒ ධානාංග අඳුනා ගැනීම, ඊට පස්සේ සමාධියෙන් නැගී සිටීම, මේ කාරණා පිළිබඳව මනාවකට අවබෝධයක් තියෙන්න ඕනේ. දැන් අපේ ස්වාමීන් වහන්සේ කිව්වා අර ගේ වැඩසටහනේ කාමසිතුවිලි ආවොත් එතකොට ඔහු ඒ පළවෙනි ධානයේට සමවැදිච්ච කෙනා ඒ තුල මනාවකට ප්‍රගුණත්වයක් ලැබලා නැහැ. එහෙම වුණාට පස්සේ දෙවෙනි ධානයට යන්න බෑ යාට. මොකද අනුපිළිවෙල සමවැදීමක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අපි පසුගිය වැඩසටහන් වල කතා කළා ස්වාමීන් වහන්සේ. එහෙම මනාවකට ඒ සමාධිය තුල ඉන්නේ නැතුව, සමාධි අංග අඳුනගන්නේ නැතුව ඊළඟ ධානයට සමවදිනකොට අර එළදෙනක් තනකොළ කණ්ඩ කඳු බෑවුමකට ගිහිල්ලා හොඳට පුරුදු නැතුව තමන්ගේ හිතේ තිබ්බට මම දැන් නිල් තනකොළ කන්න ඕනේ, හොඳට මේ පැන් බොන්න ඕනේ කියලා හිතුණට හිතිලා කඳු බෑවුමකින් වෙන පැත්තකට යන්න යනකොට මනාකොට ඉදිරි පාදයක සවිශක්තිමත්ව තියාගන්නේ නැතුව පසු පාදයක එසෙව්වොත් බෑවුමෙන් පහළට වැටෙනවා වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ සමාධි අංග හොඳට අඳුර ගන්න ඕනි කියලා. ඒ අඳුනගෙන තමයි පිළිවෙලින් පළවෙනි ධානය ඉක්මවා දෙවෙනි ධානයට සමවදින. ඉතින් ඒක කුසලතාවයක්. එතකොට ඒක ලැබෙන්නේ ස්වාමීන් වහන්සේ ඨිතිභාගීය සමාධිය තුල. තමා තුල තමා ඒ පළවෙනි ධානයේ හෝ දෙවෙනි ධානයේ හෝ තුන්වෙනි ධානයේ හතරවෙනි ධානයේ තුල මනාකොට සමාධි අංග අඳුනගෙන කටයුතු කිරීමේ. එහෙම නැත්නම් සමහර අවස්ථාවන් වල වරදිනවා ඒක. ඉතින් ඒකට භාග්‍යතුන් වහන්සේ අපිට පෙන්නපු ලස්සන සූත්‍රයක් ඇසුරු කරගෙන අපිට කාරණා ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා. මේ ඨිතිභාගීය සමාධියට අදාළ අංගුත්තර නිකායේ තික නිපාතයේ තියෙන අස්වරණ කාරක කියලා සූත්‍රය. හරිය ලස්සන විස්තරයක්. මේක පිළිවෙලට ධානාංග හඳුනගෙන ධානයේ තුල වාසය කරමින් ඉදිරියට ගමන් කරන හැටි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්වත් මහණෙනි, ධාන භාවනාවෙහි යෙදී වාසය කරන භික්ෂුව විසින් කලින් කල නිමිති 3ක් සිහිපත් කළ යුතුය. එතකොට දැන් ධාන භාවනාවේ යෙදී ඉන්න කෙනා කලින් කලට නිමිති 3ක් සිහිපත් කළ යුතුය. ඒ පළවෙනි එක තමයි කලින් කල සමාධි නිමිත්ත සිහි කළ යුතුය. එතකොට දැන් සමාධියට සමවැදුණාට පස්සේ කුමක්ද නිමිත්ත කියලා මනාකොට හඳුනා ගන්න. ඒක සමහර විට මෛත්‍රිය වෙන්න පුළුවන්, බුද්ධානුස්සතිය වෙන්න පුළුවන්, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, ත්‍යාගානුස්සතිය, මේ වගේ ධ්‍යාන සමාධි නිමිත්ත කලින් කලට තමන් සිහි කරන්න ඕන කියනවා. කලින් කල වීරිය උපදවන කරුණු සිහිපත් කළ යුතුයි. ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කළා පග්ඝහ නිමිත්ත කියලා. එහෙමයි. ඊගාවට කලින් කල උපේක්ෂාව ඇතිවන කරුණු සිහිපත් කළ යුතුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්වත් මහණනි, ධ්‍යාන භාවනාවේ යෙදී වාසය කරන භික්ෂුව ඒකාන්තයෙන්ම සමාධි නිමිත්ත විතරක් සිහි කරමින් හිටියොත් ඒ සිත කුසීත බවට වැටෙනවා කියනවා. කම්මැලි වෙලා යනවා කියන සමාධි නිමිත්ත විතරක්ම සිහි කර කර හිටියොත්. ඊගාවට දේශනා කරනවා, ධ්‍යාන භාවනාවේ යෙදී වාසය කරන භික්ෂුව ඒකාන්තයෙන් වීරිය ඇතිවන කරුණු පමණක්, ඒ කියන්නේ පග්ඝහ නිමිත්ත විතරක් සිහි කර කර හිටියොත් ඒ සිත විසිරීමටපත් වෙනවා කියනවා. ඒතර පග්ඝහ නිමිත්ත වීරිය ඇතිවෙන
නිමිති තමයි මරණ සතිය සිහි කිරීම, අනිත්‍ය සිහි කිරීම, මේ ආදී කාරණා. එතකොට මේ පග්ඝහ නිමිත්ත විතරක් සිහි කර කර හිටියොත් සිත විසිරීමටපත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊගාවට ඒ භික්ෂුව ධානා භාවනාවේ යෙදී වාසය කරන භික්ෂුව උපේක්ෂා නිමිත්ත පමණක් සිහි කරමින් හිටියොත් ඒ සිත ආශ්‍රවයන් ඡය වීම පිණිස මනාකොට සමාධිමත් වෙන්නේ නැහැ කියනවා. දැන් තුන්වෙනි ධානයේ උපේක්ෂාව තියෙනවා. ඊළඟට පාරිශුද්ධ ධානයේ හතරවෙනි ධානයේදී. එතකොට ඒ තුලම හිටියොත් නිමිත් ඒ උපේක්ෂාවම පෙරදරි කරගෙන හිටියොත් ආශ්‍රෝෂය කිරීමේ අවස්ථාව ලැබෙන්නේ නැහැ කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි යම් කලක ධානා භාවනාවේ යෙදී වාසය කරන භික්ෂුව කලින් කල සමාධි නිමිත්ත සිහි කරනවා නම්, වීරිය ඇති වෙන පග්ඝා නිමිත්ත සිහි කරනවා නම්, උපේක්ෂා නිමිත්ත සිහි කරනවා නම් ඒ සිත මුරුදු වෙනවා කියනවා. ඇයි දැන් සමාධි නිමිත්ත විතරක් සිහි කරනවා නම් ඒ සිත කුසීත බවට වැටෙනවා. එතකොට ඉස්සරහට භාවනාංගයේ දියුණු කරන්න ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ පග්ඝහ නිමිත්ත විතරක්, වීරිය ඇති වෙන නිමිත්ත විතරක් සිහි කළොත් සමාධි නිමිත්ත සිහි කරන්නේ නැතුව, උපේක්ෂා නිමිත්ත සිහි කරන්නේ නැතුව එතකොට විසිරෙනවා සිත. ඊගාවට උපේක්ෂා නිමිත්ත විතරක් සිහි කළොත් ආශ්‍රවයන් ඡය කිරීම පිණිස මනාකොට සකස් වෙන්නේ නැහැ කියනවා. මුරුදු වෙන්නේ නැහැ කියනවා. ඒ අදාළ කරුණට යෝග්‍ය වෙන්නේ නැහැ කියනවා. කර්මන්නේ වෙන්නේ නැහැ කියනවා. ප්‍රභාස්වර වෙන්නේ නැහැ. ඊළඟට බිඳී යන ස්වභාවයන් නැති වෙනවා. ආශ්‍රවයන් ඡය වීම පිණිස හොඳින් සමාධිමත් වෙනවා කියනවා. මෙන්න මේ කාරණා ටික තුනම කරනවා නම් භික්ෂුව. ඒ කියන්නේ සමාධි නිමිත්ත, පග්ඝහ නිමිත්ත, උපේක්ෂා නිමිත්ත කලින් කල සිහි කර කර ඉන්නවනම්. එහෙමයි. ඒක මේ වගේ කියනවා බුදුරජාණන් වහන්සේ උපමාවක් දේශනා කරනවා. රංකරුවෙක් ඉන්නවා කියනවා. ඔහුගේ ගෝලයක් එහෙම නැත්තම් කෝවක් අරගෙන, ඒ කියන්නේ රත්තරන් උඩු කරන ටික ඒකට රත්තරන් දාලා ගිනි අවුලවනවා. ගිනි අවුලවලා අඩුවෙන් රත්තරන් අරගෙන කෝවේ කටින් තියලා පිබිනවා. කලින් කල ජලය හිනවා. කලින් කල ඒ රණ පැසුණු නොපැසුණු බව අවධානයෙන් සොයා බලනවා. ආන් ඒ වගේ කියනවා බුදුරජාණන් වහන්සේ මේ රන්කරුවා හෝ ඒ ඔහුගේ ගෝලයා හෝ ඒ රත්තරන් ටික ඒකාන්තයෙන්ම ගින්දර විතරක් පිඹීම කළොත් ඒ රත්තරන් ටික පිච්චිලා යනවා කියනවා. හරියට මේ සමාධි නිමිත්ත විතරක් සිහි කර කර ඉන්නවා නම් වගේ. ඊගාවට ඒ රන්කරුවා හෝ ගෝලයා හෝ රත්තරන් ටිකට ඒකාන්තයෙන් වතුර විතරක් ඉහිනවා නම් ඒ රත්තරන් ටික නිවිලා යනවා. ඒක තමයි සිද්ධ වෙන්නේ කියනවා. ඊගාවට ඒ රන්කරුවා හෝ ගෝලයා හෝ රත්තරන් ටික ඒකාන්තයෙන් අවධානයෙන් බලාගෙන සිටීම විතරක් නම් කරන්නේ, කිසි දෙයක් කරන්නේ නැතුව, ගින්දර දාන්නෙත් නැතුව, නැවත නැවත ගිනි දාන්නේ නැතුව, වතුර දාන්නේ නැතුව ඒ ගැන බලාගෙන විතරක් හිටියොත් රත්තරන් ටික දිහා නියමාකාරයෙන් පැසීමටපත් වෙන්නේ නැහැ කියනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. හැබැයි පින්වත් මහණෙනි, ඒ රන්කරුවා එහෙම නැත්නම් ගෝලයා රත්තරන් ටිකට කලින් කලට ගින්දර පිඹිනවා නම්, කලින් කල ජලය ඉසිනවා නම්, කලින් කල අවධානයෙන් සොයා බලනවා නම් අන්න ඒ රත්තරන් ටික මුරුදු වෙනවා හොදට. ඇයි අවශ්‍ය කාරණා තුනම එතකොට සිද්ධ වෙනවා. කර්මන්නේ වෙනවා, ප්‍රභාස්වර වෙනවා, නොබිදෙන ස්වභාවයටපත් වෙනවා. රත්තරන් වලින් කරන වැඩවලට සුදුසු තත්වයටපත් වෙනවා. එතකොට ආන්න පුළුවන් කියනවා කරාඹු වේවා, තැලි වේවා, රන්මාල වේවා යම් යම් ආභරණ සකස්කරනද තනාගන්න අවස්ථාව ලැබෙනවා කියනවා. ඒ වගේමයි කියන බුදුරජාණන් වහන්සේ මේ ධානා භාවනාවේ යෙදී වාසය කරන භික්ෂුවත් මේ නිමිති තුන කලින් කලට සිහි කරන්න ඕනේ කියනවා. ඒ කියන්නේ සමාධි නිමිත්ත සිහි කරන්න ඕනේ. ඊගාවට පග්ඝහ නිමිත්ත සිහි කරන්න ඕනේ. උපේක්ෂා නිමිත්ත සිහි කරන්න ඕනේ. එහෙම සිහි කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමාධි නිමිත්ත පමණක් සිහි කරමින් සිටියොත් කුසීත බවට වැටෙනවා කියනවා. ඊගාවට වීරිය ඇති වෙන නිමිත්ත, පග්ඝහ නිමිත්ත විතරක් සිහි කරොත් විසිරීමටපත් වෙනවා කියනවා. එහෙම ඊගාවට උපේක්ෂා නිමිත්ත පමණක් සිහි කරමින් හිටියොත් ආශ්‍රවයන් ඡය වීම පිණිස මනාකොට සකස් වෙන්නේ නැහැ කියනවා. ඒක නිසා කලින් කලට මේ නිමිති තුනම සිහි කරනකොට මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ සිත මුරුදු වෙනවා. ඒ කියන්නේ Tamanට අවශ්‍ය විදිහට සකස් වෙනවා, නීවරණ බැහැර වෙලා. ඊළඟට කර්මන්නේ වෙනවා. ඊළඟට ප්‍රභාස්වර වෙනවා, බිඳී යන ස්වභාවයත් නැති වෙනවා.
ආශ්‍රවයන් ඡය වීම පිණිස හොඳින් සමාධිමත් වෙනවා. අන්න එතකොට විශිෂ්ට ඥානෙන් සාක්ෂාත් කළ යුතු යම් යම් ධර්මයන්ට විශිෂ්ට ඥානෙන් සාක්ෂාත් කිරීම පිණිස සිත යොමු කරනවා. ඒ ඥානයන් උපදවා ගැනීමට අවස්ථාව උදා වූ කල්හි ඒ ඥානයන් පිළිබඳව සාක්ෂාත් කිරීමට පුළුවන්කම ලැබෙනවා. එතකොට එතන බුදුරජාණන් වහන්සේ දේශනා කරන 이르දි ප්‍රාතිහාර්ය පාන්න පුළුවන්. ඊගාවට යාට අනුන්ගේ සිත් දකින්න පුළුවන්. ඊගාවට මේ උබ්බේ නිවාසානුස්සති ඥානය, ඊළඟට චුතුපපාත ඥානය, ආසවක්ඛේ ඥානය, ආශ්‍රවයන් පවා ශ්‍රේ කරන්න අවස්ථාව ලැබෙනවා කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේ මේ විදිහට මේ සිත වැඩෙන ආකාරය ධ්‍යාන භාවනාවේ යෙදී වාසය කරන භික්ෂුවකගේ සිද්ධ වෙන පිළිවෙල මේ ආකාරයට දේශනා කරනවා. ඉතින් මේ සමාධියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තිතිභාගීය සමාධිය කියලා. එහෙමයි පින්වත් ස්වාමීන් වහන්සේ. පින්වතුනේ අවබෝධයට දුෂ්කර මේ බුද්ධ ශාසනයක් ඇතුලේ අවබෝධයට දුෂ්කර කාරණා තමයි අපි මේ කතා කරන්නේ. හාන භාගීය සමාධිය. ඒ කියන්නේ සමාධියට හානිකර මේවා කියලා අවබෝධ කරනවා කියන්නේ ඒක දුෂ්කර කාරණාවක්. ඒ හානිකර දේවල් වලින් බැහැර කරගෙන සමාධියක් රැක ගන්නවා කියන්නේ දුෂ්කර කාරණාවක්. තිතිභාගීය කියලා කිව්වේ උපදවගත්ත සමාධිය, උපදවගත්ත ධ්‍යාන ස්වභාවය රැකගෙන වාසය කිරීම. ඒක අවස්ථාවක තියෙනවා මේ ලංකා භූමියේ සිදුවීමක් පින්වත් ස්වාමීන් වහන්සේට මතක ඇති ස්වාමීන් වහන්සේ මේ ඊතා පැරණි සිංහල බණ කතාවල මේ සාමණේර භික්ෂුන් වහන්සේලා පිරිසක් හරි මේ කෙලිකවටකම් වලට හුරු වෙච්ච පිරිසක්. මේ ස්වාමීන් වහන්සේලා මේ ගමට පිණ්ඩපාත වැඩලා පිණ්ඩපාත දානේ හම්බුණාට පස්සේ මේ පාතර ටික තවිකවල දාගෙන හරි කෙලිසෙල්ලමින් හිනහ වෙවි යනවා කියනවා බෙහෙරට. යද්දී මේ ඉස්සරහට හම්බ වුණා මිනිස්සෙක් දරමිටියක් අරගෙන ඒ දරමිටිය ස්වාමීන් වහන්සේ දැවිච්ච හේනකින් කපාගත් එක. කර දැවිච්ච හේනේ දර කපන්න ගියාම මේ අඟුරුනේ මේ වගේ. ඉතින් අඟුරු අත්තල ගෑවිලා අත්තල ගෑවිච්ච ඒ වගේ දාඩිය පිහිනකොට මූණෙන් ගෑවිලා නිකන් මේ හරි නිකන් අර හැලි වඳුර වගේ කළු වෙලා. එතකොට මේ මිනිස්සයා එනවා දකින්නකොට මේ සෙල්ලමට හුරු වෙච්ච ස්වාමීන් වහන්සේලා ටික මේ මිනිසයාට කෙලිකවටකම් කරා කියනවා. එතකොට මේ මිනිසයා දරමිටිය පැත්තකින් තියලා අර ස්වාමීන් වහන්සේලා ළඟට ඇවිල්ලා අහනවා. පින්වතුනි මේ මිනිසයා දරමිටිය පැත්තකින් තියලා අර ස්වාමීන් වහන්සේලාගෙන් ඇහුවා ස්වාමීනි ඔබ වහන්සේලාගේ අත්වලින් ඉර අල්ලලා තියනවද කියලා ඇහුවා. කිව්වා නෑ අපි නම් ඉර අල්ලලා නැtei කිව්වා. ඔබ වහන්සේලා හඳ අල්ලලා තියනවද? නෑ අපි හඳ අල්ලලා නෑ කිව්වා. ඔබ වහන්සේලා මේ ලංකා භූමියේ මේ සිරිනරඹන්ට කියලා ලංකා භූමියේ හැඩ දකින්න ඔබ වහන්සේලා ලංකා භූමියට උඩින් අහසින් ගිහින් තියනවද? අනේ නෑ අපි එහෙම අහසින් ගිහිල්ලත් නෑ කිව්වා. අපිට හැකියාව නෑ කිව්වා. අර දැලි ගෑවිච්ච අත් දෙක පෙන්නලා කියනවා ස්වාමීනි මම මේ මගේ අතින් ඉරත් ඇල්ලුවා. මගේ අතින් හඳත් ඇල්ලුවා. මම මේ මුළු ලංකා භූමියේම අහස් ගැබෙන් ගිහින් තියෙනවා. හැබැයි ගුරුවරයා මට වචනයක් කිව්වා. ඔය ලැබපු සමාධිය ගැන ආඩම්බර වෙන්න එපා. පිරිහෙන්නේ නැතුව රැකගන්න මහන්සි ගත්තේ නැත්තම් ඕක පිරිහි කියලා. අවසානයේ මේ අහස් ගමනක් යනකොට කාන්තාවකගේ හඬක් ඇහිලා ඒකට හිත ගියා. පරිහානියටපත් වුණා. දැන් ඉතින් හේනක දර කපලා ඒ දර විකුණලා තමයි තමන්ගේ කාන්තාව පෝෂණය කරගෙන මේ පෞල් ජීවිතයක් ගැට ගහගන්නේ. ඒ මිනිස්සයා අවවාදයක් කළා කියනෝ නේද සන්නාස? ඒ මිනිස්සයා කිව්වා කියනවා ස්වාමීනි බුද්ධ ශාසනය දුර්ලභයි. උපදව ගන්න තියෙන මේ අවබෝධය දුෂ්කරයි. ඔබ වහන්සේලා ප්‍රමාද නොවි මේක කරගන්න කියලා. එහෙමයි ස්වාමී. ඒ නිසා සමාධියක් ආරක්ෂා කරගන්නවා කියන එකත් දුෂ්කර කරුණකි. තුන්වෙනි එක අවබෝධයට දුෂ්කර තෙවැනි සමාධිය විශේෂ භාගීය සමාධියයි. පින්වත් ස්වාමීන් වහන්සේ අපට මේ විශේෂ භාගීය සමාධිය කියන කාරණේ තෝරලා දෙන්න. නමෝ බුද්ධාය. හැම දිනාටම තිරුවන් සරණයි. අපේ වැඩසිටින ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපේ ස්වාමීන් වහන්සේ ඇව්වේ විශේෂ භාගීය සමාධිය පිළිබඳව. දැන් එතකොට අපේ ස්වාමීන් වහන්සේලා අපි ඉස්සෙල්ලා හන භාගීය සමාධිය, ඊට පස්සේ අපේ පින්වත් ස්වාමීන් වහන්සේ තිති භාගීය සමාධිය ගැන හරි ලස්සනට විග්‍රහ කළා. ඊට පස්සේ දැන්
විශේෂ භාගය කියනකොටම ඒකේ ඒ වචනේ තේරුම තමයි විශේෂ. දැන් හන භාගය කිව්වේ මේ කියන්නේ පිරිහීම. තිත කිව්වේ පැවැත්ම. ඊට පස්සේ විශේෂ කිව්වේ ඔන්න ඒකේ තේරුම තමයි උසස් බවක්, විශේෂත්වයක්, දියුණුවක් ඇති කරන ස්වභාවය ගැන. දැන් ඊට පස්සේ අපි දැන් සමාධි ගැන කතා කළා. දැන් සමාධිය කියලා අපි කතා කළා චිත්තස්ස ඒකග්ගං සමසිතේ ඇතිවන ඒකග බව සමාධිය. එතකොට මේ ඒකග බවින් යුක්ත වොන්න කෙනෙක් ඒකග බවින් යුක්ත දැන් ධානාංගවලදී පළවෙනි ධානයංග විදියට කාමයෙන් වෙන් වෙලා ඊට පස්සේ විතර්ක ਵਿਚාර සහිත වූ විවේකයෙන් හටගත් ප්‍රීති සුඛය ඇති වොන්න කෙනෙක් පළවෙනි ධානයට එනවා. එතනදී දැන් අපි ගත්තොත් එහෙම දැන් භාග්‍යතුන් වහන්සේ මේකට හරි ලස්සන දේශනාවක් තියෙනවා පින්වත් ස්වාමීන් වහන්සේ. දැන් මේ සමාධිය ගැන විස්තර වෙනවා මේක. ඊට පස්සේ තව පොඩි කාරණා ටිකකුත් විස්තර වෙනවා. ඒ තමයි මේ විශේෂත්වයක් කරා යන්නේ නැති වෙන්න උපකාර වන ස්වභාවයන් ගැන. මේකට මේ හේතුව තිබුණොත් එයා විශේෂත්වයක් වෙන්නේ නැහැ කියනවා. ඒක හරි ලස්සන දේශනාවක් තියෙනවා. ඒ තමයි කාණ්ඨක සූත්‍රය. කාණ්ඨක සූත්‍රයේ පින්වත් ස්වාමීන් වහන්සේ පින්වත්නි ඒ කියන්නේ කටුව. කාණ්ඨක කියන එක වචනේ සිංහල තේරුම තමයි කටුව කියන එක. මෙතනදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි මෙන්න මේ කටු 10ක් තියෙනවා කියනවා. භික්ෂුවගේ ජීවිතයකට ඇනෙන. අන්න ඒවා දුරු කරලා මේ භික්ෂුව මේ විශේෂත්වයක් කරා යන්න ආසනම් මෙන්න මේවා මේ කටු වලින් ගැලවෙන්න ඕනි කියනවා. මේවා ඇනගන්න නැතුව ඉන්න ඕනි කියනවා. පින්වත් ස්වාමීන් වහන්සේ අපේ භාග්‍යවතුන් වහන්සේ විසින් හරි ලස්සනට දැන් මේ කාණ්ඨක සූත්‍රය දේශනා කරනවා. ඒ තමයි ඔන්න භාග්‍යවතුන් දේශනා කරන හුදෙකලා විවේකයේ ඇලුනහුට පිරිස සමග ඇලී සිටීම කටුවක් කියනවා. ඔන්න පළවෙනි කාණ්ඨකය. දැන් මෙතන දැන් සමාධියකට එන්න නම් ඇත්තටම හුදෙකලා විවේකයේ කියන්නේ අපිට යම් නිදහසක් කියන එකක් තියෙන්න ඕනනේ. දැන් හුදෙකලාවෙන් වාසය කරන්න ඕනේ කියන එක අපේ භාග්‍යවතුන් වහන්සේ පින්වත් ස්වාමීන් වහන්සේ දේශනා කරනවා. දැන් කරණීයමිත සූත්‍රයේ තියෙන අඩු කොට වැඩ නිති සහැල්ලුවෙන් ඉඳ. එතකොට ඒ සහැල්ලුවත් එක්කන්නේ හුදෙකලා බවකට ඇවිල්ලා ඒත් එක්ක අන්න ඒ කෙනාට දැන් සමාධිය එයාගේ පැවිදි භවයේ කාරණාවන් ඊට පස්සේ බිහි කෙනෙක්ගේ යම් කිසි කාරණාවන් ඒ ධර්මයේ හැසිරෙන කාරණාවන් දිනු කරගන්න පුළුවන් වෙනවා. එතකොට අන්න ඒ වගේ භාග්‍යවතුන් වහන්සේ මෙතන දේශනා කරන හුදෙකලා විවේකයේ ඇලුණු කෙනාට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන පිරිස සමග ඇලී සිටීම කටුවක්. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන හරි ලස්සනයි. දැන් අපි හැමෝටම දැන් අපේ පැවිද්දේදී ඊට පස්සේ ගිහි කෙනාට පැවිදිකට හරි වටිනා කාරණාවක් තමයි අසුබය කියන එක. එතකොට අසුබේට ආස කෙනෙක්ට ඔන්න දැන් මේක තිබුණොත් ඒ කටුව වැවුනොත් අසුබේ ඉවරයි කියන භාග්‍යවතුන් දේශනා කරනවා. මොකද්ද? අසුබ නිමිත්ත දියුණු කරමින් සිටින කෙනෙකුට සුබ නිමිත්ත ඇතිවීම කටුවකි. ඔන්න දෙවෙනි එක. ඊට පස්සේ භාග්‍යවතුන් දේශනා කරනවා ඉන්ද්‍රියයන්ගේ දොර වසා සිටින කෙනෙකුට දැන් ඉන්ද්‍රියන්ගේ දොර වහන ඇස සංවර කරගෙන කන නාසය දිවකය මනස සංවර කරන් ඉන්නවා. සීලයක් සමාදන් කළාලා ඉන්නවා. දැන් මෙයාට මොකද කරන්නේ? ඔන්න කටුව මොකද්ද භාග්‍යවතුන් දේශන විකාර දර්ශන පෙනීම කටුවකි. ඔන්න බලන්න වෙනදී. ඊට පස්සේ ඔන්න දේශනා කරනවා දැන් අපේ ස්වාමීන් වහන්සේ ලස්සන අපේ සිංහල පැරණි බණ කතාවේ තියෙන කතාවකුත් කියන්නේ කිව්වා මේ ඒකම ගන්න පුළුවන් අපිට මේ ඊළඟට අපි කියන කාරණාවට. ඒ තමයි ඔන්න භාග්‍යවතුන් දේශනා කරන බඹසල සිල් රකින්න කෙනාට ස්ත්‍රිය හා හිතවත් වීම කටුවකි. ඔන්න බලන්න වෙච්ච. දැන් අර ඉරහඳ අත ගාපු කෙනාට නෝන නිසානේ උනේ වැඩේ. එතකොට අන්න මේ මොකද උනේ? බඹසරකම් හිටියා, ස්ත්‍රිය සමග හිතවත් වුණා, අන්න කටුව ඇවුණා, බිමට ගියා, දැන් දර කඩාගෙන ඉන්නවා. ඉතින් අන්න ස්ත්‍රිය සමග හිතවත් වීම බඹසරට කටුවකි. ඊට පස්සේ ඔන්න දැන් අපි මේ කතා කරන මාතෘකාව සම්බන්ධ කරුණු ටිකක් විස්තර වෙනවා. ධ්‍යාන සම්බන්ධයෙන්, සමාධි සම්බන්ධයෙන් ඔන්න. ඒ තමයි භාග්‍යවතුන් දේශනා කරන ප්‍රථම ධ්‍යානයේට, කියන්නේ පළවෙනි ධ්‍යානයේට ශබ්දයේ කටුවකි. ඔන්න. ශබ්දය. ඊට පස්සේ භාග්‍යවතුන් දේශනා කරන දෙවෙනි ධ්‍යානයේට විතර්කයේ කටුවකි. ඒ කියන්නේ දැන් විතර්ක කර ඉන්න එක විශේෂත්වයක් කරා. ඒ කියන්නේ විශේෂ භාගීය දෙයක් නෙමෙයි ඒක. එහෙමයි සන්නස. එතකොට ඒ කියන්නේ දෙවෙනි ධ්‍යානය හොඳට තව දියුණු කරගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ දෙවෙනි ධ්‍යානය දියුණු කරගෙන තුන්වෙනි ධ්‍යානයකට යන්න අවස්ථාවක් නැහැ. ඔන්න දෙවෙනි ධ්‍යානයේට විතර්ක ਵਿਚාරයේ කටුවකි. පළවෙනි ධ්‍යානයේට ශබ්දයේ කටුවකි. දෙවෙනි ධ්‍යානයේට විතර්ක ਵਿਚාරයේ කටුවකි. තුන්වෙනි ධ්‍යානයේට ප්‍රීතිය කටුවකි. හතරවෙනි ධ්‍යානයේට ආස්වාස ප්‍රස්වාස කටුවකි. ඊට පස්සේ භාග්‍යවතුන් දේශනා කරන මෙතනි සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සංඥාවත් විඳීමත් කටුවකි. ඊට පස්සේ හරි ලස්සනයි වෙනම විස්තර කරන භාග්‍යවතුන් රාගය යනු කටුවකි, ද්වේෂය යනු කටුවකි,
මෝහය යන කටුවකි කියලා භාග්‍යවතුන් වහන්සේ මෙතනදී හරි ලස්සනට දේශනා කරන මහණෙනි කටු රහිතව වාසය කරව. හරි ලස්සනයි පින්වත් ස්වාමීන් වහන්සේ කියනවා මහණෙනි කටු වලින් තොරව වාසය කරව. මහණෙනි රහතන් වහන්සේලා කටු රහිත ඇත්තෝය. මහණෙනි රහතන් වහන්සේලා කටු වලින් තොර වූෝය. මහණෙනි රහතන් වහන්සේලාසේ කටු වලින් තොර වූවන් ලෙස වාසය කරව කියනවා. බලන්න භාග්‍යවතුන් ඔන්න දැන් එහෙම දේශනා කළා. ඔන්න පළවෙනි ධ්‍යාන, දෙවෙනි ධ්‍යාන, තුන්වෙනි ධ්‍යාන, හතරවෙනි ධ්‍යාන කටු. දැන් ඊට පස්සේ දැන් අපි මේ කතා කරන්නේ විශේෂ භාගීය කාරණාවලනේ. එතකොට විශේෂ භාග කියන්නේ උසස් බවක් ඇති කරන උසස් තත්වයක් විශේෂත්වයක් කරා යන්න බෑ කියනවා අර කටු ටික ඇනුනොත්. පළවෙනි ධ්‍යානයේ ශබ්දය, දෙවෙනි ධ්‍යානයේ විතර්ක ਵਿਚාරය, තුන්වෙනි ධ්‍යානයේට ප්‍රීතිය, ඊට හතරවෙනි ධ්‍යානයට ආස්වාස ප්‍රාස්වාසය. ඔන්න දැන් හරි ලස්සන ඊට පස්සේ භාග්‍යවතුන් තව දේශනා කරනවා. ඒ තමයි භාග්‍යවතුන් දේශනා කරනවා දැන් පළවෙනි ධ්‍යානයේ ඉන්න කෙනාට ඒ තමයි විශේෂත්වයක් කරා යනවා නම් එයා සිහි කරන්න ඕන කියනවා, එයා පුරුදු වෙන්න ඕන කියනවා මෙන්න මේ විදිහට. ඒ තමයි කියනවා අවිතක්ක සහගතා සංඥා මනසිකාරා සමුදා චරಂತಿ විශේෂ භාගියා. ඒ තමයි පඨමස්ස ධ්‍යානස්ස ලාභින් අවිතක්ක සහගතා සංඥා මනසිකාරා සමුදා චරಂತಿ විශේෂ භාගියා. එතකොට විශේෂ පළවෙනි ධ්‍යානයේ තියෙන කෙනෙක් විශේෂත්වයක් කරා ඒ කියන්නේ ඒ පළවෙනි ධ්‍යානයේ දෙවෙනි ධ්‍යානයක් බවට පත් කරගන්න නම් අන්‍යයා සමුදාචරණ සංඥා මනසිකාර මේ සංඥාව මේ මනසිකාර කරන්න ඕන කියන මොකක්ද අවිතක්ක සහගත. දැන් පළවෙනි ධ්‍යානයේ තියෙන විතර්ක සහගතවනේ. එයා අවිතක්කස විතර්කයෙන් බැහැර වෙන්නේ. එතකොට ඒ තමයි දැන් අපි ඉස්සෙල්ලා අපි අර කරින් තැනදී කතා කළා ඉස්සෙල්ලා මේ සූත්‍රය තුලම පින්වත් ස්වාමීන් වහන්සේ දැන් පළවෙනි ධ්‍යානයේ ඊට පස්සේ දෙවෙනි ධ්‍යානයේ අතර සමාධියක් ගැන. එතකොට අන්නේ ඒකෙදි තමයි දැන් භාග්‍යවතුන් වහන්සේ මේ විස්තර කරන්නේ. එයා දැන් ඔන්න සමාධිය පුරුදු කරගෙනකොට මම වෛර නැත් එක්ක වෙනවා, තරහ නැත් එක්ක වෙනවා, ඊර්ෂ්‍යා නැත් එක්ක වෙනවා කියලා හොම් පුරුදු කරගෙන යනවා. එතකොට විතර්ක ਵਿਚාර සහිතයි. දැන් අන්නේ විතර්ක ਵਿਚාරය අඩු කරනවා. ඊට පස්සේ තමයි හොඳට හිත වැඩිගෙන සුවපත් වෙනවා. එතකොට මෛත්‍රිය දැන් ඊට පස්සේ එයා එතකොට අර විදිහට මම වෛර නැත් එක්කම තරහ නැත් ඔක්කොම හිතන්නේ. එයාට වහා හිත ගන්න පුළුවන් සුවපත් වෙනවා කියනකොට මෛත්‍රී සමාධිය. දැන් අන්නේ කෙනා ඊට පස්සේ අන්නේ සුවපත් වෙනවා කියන එක ගැනත් ආදීනව සිහි කරන්න ඕනි කියන. සංඥා මනසිකාරා සමුදා චරಂತಿ. එතකොට යාට මෛත්‍රී විතර්ක ਵਿਚාර බවක් ඇති වෙන්නේ. විතර්ක රහිත බවක්. අන්න භාග්‍යවතුන් දේශනා කරන පළවෙනි ධ්‍යානයේ ඉඳන් දෙවෙනි ධ්‍යානයට යන්න නම් අන්නයා මේ විතර්ක ਵਿਚාරයන්ගේ තියෙන ආදීනව ගැන නුවණින් විමසන්න ඕනි කියන. ඒක විශේෂ භාගීය කාරණාවක් කියනවා. ඔන්න ඊට පස්සේ භාග්‍යවතුන් දේශනා කරන ဒုတိ යච්ඡ ධානස ලාභී. ඔන්න දැන් දෙවෙනි ධානය ලබාගෙන ඉන්නවා. එතකොට දෙවෙනි ධානය ලබාගෙන ඉන්න කෙනා භාග්‍යවතුන් දේශනා කරන දැන් දෙවෙනි ධානයේ ඉන්න කෙනාට යන්න දැන් විතක් ਵਿਚාර දැන් සංසිඳිලානේ දැන්. එතකොට ඒ ගැන 아무තින් හිතන්න දෙයක් නැහැ. දෙවෙනි ධානයේ තියෙන කෙනාට බාධාව තමයි භාග්‍යවතුන් දේශනා කරනවා මෙතනදී. ඒ තමයි කියනවා මේ ප්‍රීතිය. එතකොට ප්‍රීතියට බාධාවක් තියෙන නිසා ප්‍රීතියට එහා ගිය දෙයක් තමයි තුන්වෙනි ධානයේ තුල තියෙන උපේක්ෂාව. එතකොට ප්‍රීතියේ තියෙන ආදීනව සිතමින් භාග්‍යවතුන් මෙතන දේශනා කරන උපේක්ඛා සහගත සංඥා මානසිකාරා සමුදාචරಂತಿ විශේෂ භාගිනිය. උපේක්ෂාවේ තියෙන වටිනාකම ගැන ආනිසංසක මේ උපේක්ෂාවේ ඒතං සන්තං ප්‍රණීතං මේ අන්නේ විදිහට සිහි කරනකොට උපේක්ෂාවේ තියෙන ආනිසංසය ගැන. ප්‍රීතිය ආදීනව සිහි කරනවා උපේක්ෂාවේ ආනිසංසය සිහි කරනවා. පළවෙනි ධ්‍යානයේදී විතර්ක ਵਿਚාරයන්ගේ ආදීනව සිහි කරනවා. ඊට පස්සේ විතක්ක ਵਿਚාරයන්ගේ සංසිඳීමේ ආනිසංස සිහි කරනවා. එතකොට අන්නේ විශේෂ භාගී. දැන් ධ්‍යානයකටපත් වෙන්න කලින් නම් අන්නේ කාම විවිච්ඡේව කාමෙහි. එතකොට සමාධිය කරන් අන්න කාමයන්ගේ ආදීනව සිහි කරනවා. දැන් පළවෙනි ධ්‍යානෙට එන්න ආස කෙනෙක් කාමයන්ගේ ආදීනව සිහි කරනවා. නීවරණ ධර්මයන්ගේ ආදීනව සිහි කරමින් එයා නීවරණ ධර්මයන්ගෙන් වැළකී ඉන්න උත්සාහ කරනවා. අන්න එතකොට එයාට මොකද පළවෙනි ධ්‍යානය තුල ඉන්න පුළුවන්. එතකොට ඒක පළවෙනි ධ්‍යානය ඇති කරගන්න තියෙන එකට විශේෂ භාගිය දෙයක්. පළවෙනි ධ්‍යානය ඇති කරගත්තට පස්සේ විතර්ක ਵਿਚාරයන්ගේ ආදීනව සිහි කරනවා. ඊට දෙවෙනි ධ්‍යානය ඇති කරගත්තට පස්සේ ඔන්නයා ප්‍රීතිය ආදීනව සිහි කරමින් උපේක්ෂාවේ ආනිසංස සිහි කරනවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා හරිම ලස්සනයි මෙතනදී තුන්වෙනි ධ්‍යානෙට දැන් ඔන්න ලැබුවා. දැන් ප්‍රීතිය ආදීනව සිහි කරමින් උපේක්ෂාවේ ආනිසංස සිහි කරලා තුන්වෙනි ධ්‍යානෙ හොඳට පුරුදු වුණා දැන්. දැන් අපි ස්වාමීන් විස්තර කළා හොඳට තීතිය කියන්නේ පැවැත්ම තුල ඉඳලා හොඳට පුරුදු කරලා ඔන්න තුන්වෙනි ධ්‍යානෙටපත් වුණා. දැන් එයා තුන්වෙනි ධ්‍යානියත් හොඳට දැන් පුරුදු කරලා අපේ ස්වාමීන් විස්තර කරා හොඳට ඒ තීති සමාධිය තුලින් හොඳට පුරුදු කරලා ඔන්න දැන් හතරවෙනි ධ්‍යානිය කරා යන්න. දැන් තුන්වෙනි ධ්‍යානෙන් විශේෂ එකනේ හතරවෙනි එක. දැන් හතරවෙනි ධ්‍යානෙට යනකොට භාග්‍යවතුන් දේශනා කරන මොකද්ද? අදුක්කම සුඛ සහගත සංඥා මානසිකාරා සමුදාචරණ විශේෂ භාගිනිය. සැප දුක් උපේක්ෂ සැප ඊට පස්සේ දුක රහිත
ඒ කියන්නේ පාරිශුද්ධ උපේක්ෂාව. දැන් අතනත් උපේක්ෂාවක් කියනවා. ඊට වඩා පාරිශුද්ධ උපේක්ෂාව ගැන හොඳට හිත පිහිටවන්න කියනවා. අදුක්කම සුඛය ගැන. එතකොට අන්න ඒ කෙනාට මනාකොට පුළුවන් කියනවා හතරවෙනි ධ්‍යානය තුළ සිහිය පිහිටවන්න. ඕන්න දැන් ওই විදිහට සමාධිය තුළ හිත පිහිටුවමින් හතරවෙනි ධ්‍යානය තුළ හිත පිහිටුවමින් ඊට පස්සේ සමාධියෙන් නැගී සිටීමෙන් ওই විදිහට හැම දෙයක්ම හොඳට පුරුදු වුණාට පස්සේ දැන් මේ අපි කතා කරපු ඔක්කොම රූප ධ්‍යානනේ. පළවෙනි, දෙවෙනි, තුන්වෙනි. දැන් ඔන්න ඊට පස්සේ විශේෂ භාගිනිය කොහොමද අරූප ධ්‍යාන පැත්තට යනකොට. හතරවෙනි ධ්‍යානලාභී කෙනා මොකද කරන්නේ? දැන් අරූප ධ්‍යානය තමයි කියනවා. එයාට හතරවෙනි ධ්‍යානයෙන් පස්සේ තියෙන පළවෙනි අරූප ධ්‍යානය තමයි ආකාසානං ඡායතනෙ. අන්නේ හතරවෙනි ධ්‍යානය තුල ඉන්න කෙනා දැන් අපේ ස්වාමීන් වහන්සේ හරි ලස්සනට දේශනා කරනවා හිත හරවනවා හිත මෘදු කරනවා ස්වර්ණකාර සූත්‍රය නම් දේශනා කළේ අපේ ස්වාමීන් වහන්සේ. එතකොට අන්නේ හිත හරවනවා හිත මුද්‍රු කරනවා කොහොමදද? හතරවෙනි ධ්‍යානයේ ඉන්න කෙනා ආකාසානාචනේ පැත්තට. ඒ කියන්නේ ආකාසානං ඡායතනේ ආනිසංසය සිහි කරන්න ගන්නවා. ඒ සිහි කරනකොට මේක සාන්තයි මේ දේ ප්‍රණීතයි කියලා අන්නේ විදිහට ආකාසානං ඡායතනෙ තුල දැන් මෙතනදී භාගතුන දේශනා කරන ආකාසානං ඡායතන සහගත සංඥා මනසිකාර සමුදාචරන්ති විශේෂ භාගිනිය විශේෂ භාගියයි කියන එක. ඊට පස්සේ උන ආකාසානං ඡායතන ඇති කරගත්තට පස්සේ ඊළඟට ඒක හොඳට පුරුදු කර ඉන්න කෙනා ඊට පස්සේ යන තියෙන විඥානං ඡායතන. ඊට පස්සේ යා කරන්න ඕනේ කියනවා ආකාසානං ඡායතන ඉන්න කෙනා විඥානං ඡායතන විඥානං ඡායතන සහගත සංඥා මානසිකාරා සමුදාචරන්ති විශේෂ භාගිනිය. විඥානං ඡායතනේ වටනාකම සිහි කරන. එතකොට විඥානං ඡායතන තුල ඔන්නේ දැන් සතුට සහ සොම්නසත් එක්කනේ මේ ගමන යන්න තියෙන්නේ. ආදීනව සිහි කිරීමෙන් තමයි බැහැර කරන්න තියෙන්නේ. එතකොට අන්න භාග්‍යතුන් දේශනා කරන විඥානං ඡායතනේ ඉන්න කෙනා ඊට පස්සේ ඊළඟ එක තමයි කියනවා විඥානං ඡායතනේ ඉන්න කෙනාට ඊළඟ ඉහළ සමාධිය තමයි කියනවා ඉහළ දේ තැන තමයි කියනවා ආකින්චඤ්ඤායතනේ. එතන අන්න ආකින්චඤ්ඤායතන සහගත සංඥා මානසිකාරා සමුදාචරන්ති විශේෂ භාගිනිය. ඔන්න ආකින්චඤ්ඤායතනේ දැන් සමවැදුණා. ඒ ඉන්න කෙනා ඊට පස්සේ ඔන්න ඒක හොඳට පුරුදු කරලා ආකින්චඤ්ඤායතනෙට පස්සේ තියෙන ඉහළ දේ තමයි නේව සංඥා ඥා සංඥායතනේ. ඔන්න එතකොට භාග්‍යතුන් දේශනා කරනවා ඒකට සම්වදින්න කෙනෙක් ආසයි නම් අන්න එතකොටත් මොකද කරන්න ඕන කියන නේව සංඥා නා සංඥායතන සහගත සංඥා මානසිකාරා සමුදාචරන්ති විශේෂ භාගිනිය. අන්න එතකොට යාට පුළුවන් කියලා නේව සංඥා නා සංඥායතනේ සම්වදින්න. එතකොට ওই විදිහට කාමයන්ගේ වෙන් වෙලා කාමයන්ගේ ආදීනව ඔන්න සිහි කරනවා. කාමයන්ගේ ආදීනව සිහි කරමින් ඊට පස්සේ නීවරණයන් තුල නොඇලෙමින් වාසය කරමින් ඔන්න සක්මනින් ඊට පස්සේ දැන් පචලායන සූත්‍රය එහෙම තියෙනවා තීන මිද්දේ දුරු කරගන්න ඕන කාරණා අන්න ඒ විදිහට යා උත්සාහ කරමින් කොහොම අමාරුවෙන් කොහොම හරි ඔන්න සමාධියන් ඇති කරගෙන ඔන්න ඔහොම ඇවිල්ලා ධානයක් ඇති කරගත්තා. පළවෙනි ධානයෙන් දෙවෙනි ධානය තුන්වෙනි ධානය හතරවෙනි ධානය කරා මේ විශේෂ භාගය ඇති කරගෙන යන හිට තමයි පින්නස් ස්වාමීන් වහන්සේ පින්නත්නි අපි දැන් මේ කතා කළේ. එහෙමයි පින්වත් ස්වාමීන් වහන්සේ. පින්වතුනි අපි මේ කතා කළේ අවබෝධයට දුෂ්කර තුන්වෙනි කාරණාව. අවබෝධයට දුෂ්කර දේවල් විදිහට සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ධර්ම හතරේදී වදාරන්නේ සමාධි හතරක්නේ. ඒ තමයි හාන භාගීය සමාධිය, තීති භාගීය සමාධිය සහ දැන් අපි කතා කළ විශේෂ භාගීය සමාධිය. අවසාන සමාධිය තමයි නිබ්බේද භාගීය සමාධිය. මෙයත් අවබෝධයට දුෂ්කර කරුණක්. පින්වත් ස්වාමීන් වහන්සේ මේ අවබෝධයට දුෂ්කර නිබ්බේද භාගීය සමාධිය ගැන අපිට පැහැදිලි කරලා දෙන්න. පින්වත් ස්වාමීන් වහන්සේ පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අවසාන ප්‍රතිඵලය තමයි තියුණු අවබෝධය ඇති කරගෙන මේ සියලු දුකෙන් නිදහස් වීම. එතකොට අපි දැන් ඉස්සර වෙලා කතා කරපු මේ සියලුම සමාධි අදාළ වෙන්නේ මේ නිබ්බේදීය භාගීය සමාධිය උපතව ගැනීමට. එහෙමයි. ඒ තුලින් තමයි අවබෝධයෙන් මේ සියලු සංස්කාර දැකලා නිදහස් වෙන්නේ. තියුණු ප්‍රඥාව එතෙන්ද තියෙන්න ඕනේ. එතකොට මේ තියුණු ප්‍රඥාව උපදව ගන්න නම් සිත මනාකොට ඒකට සකස් වෙලා තියෙන්න ඕනේ. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ස්වාමින් වහන්සේ මේ බුද්ධ ශාසනයේ සමාධියත් නෙවෙයි හරය. එහෙමයි. ඊටඟට සීලයත් නෙවෙයි. මොකද එහෙම භික්ෂුන් වහන්සේලා කියපු අවස්ථා තියෙනවා. එහෙමයි. ඔව්. මේ සමහර භික්ෂුන් වහන්සේලා බොහොම දුකෙන් හිටපු අවස්ථාවන් වල බුදුරජාණන් වහන්සේ කතා කරලා තියෙනවා. ඇයි කියලා අහලා තියෙනවා. එතකොට කියනවා අනේ ස්වාමීනි මට ඉස්සර හරි සමාධියක් තිබ්බා දැන් ඒක නැහැ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ හිත සකස් කරනවා මහණෙනි මේ බුද්ධ ශාසනයේ හරය සමාධිය විතරක් නෙවෙයි.
එහෙමයි සර්. විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරගත යුතු ධර්මයන් අවබෝධ කරගෙන සසර දුකෙන් නිදහස් වීම. එතකොට ඒ අවබෝධයෙන් කලකිරීම ඇති කරගෙන නිදහස් වෙන්න නම් ඔහු තුල විශේෂ ප්‍රඥාවක් ඉපදිලා තියෙන්න ඕනේ. ඒක නිබ්බේද භාගිය සමාධිය කියලා බුදුරජාණන් වහන්සේ පෙන්ලා තියෙන්නේ අවබෝධයට දුෂ්කරම දේ. එහෙමයි සර්. ඉතින් මේකට බුදුරජාණන් වහන්සේ මේ අපිට පෙන්නනවා සමාධි ඇති කරගෙන විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කළ යුතු කාරණා කොහොමද සාක්ෂාත් කරන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ මේ සමත කියලා සූත්‍ර දේශනාවක අංගුත්තර නිකායේ දේශනා කරනවා මහණෙනි භික්ෂුවක් අනුන්ගේ සිත දකින්නට දක්ෂ නොවේ නම් එකල තමන්ගේ සිත දකින්නට දක්ෂ වන්නෙමි මේ අයුරින් ඔබ හික්මිය යුතුයි කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි භික්ෂුවක් තමාගේ සිත දකින්නට දක්ෂ වන්නේ කෙසේද? උපමාවක් දේශනා කරනවා. ඒක මේ වගේ කියනවා තරුණ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ලස්සනට සැරසෙන්න කැමතිව කැඩපතක් ළඟට යනවා. කණ්ණාඩියක් ළඟට එහෙම නැත්නම් පිරිසුදු දිය බඳුනක් ළඟට. ගිහිල්ලා තමාගේ මේ මූණේ හැඩ වැඩ හොඳට විමසලා බලනවා. ඉතින් තමාගේ මූණේ යම්කිසි කැලලක් කිලුටක් මුකුත් පේන්න නැත්තම් තියෙනවා නම් බොහෝම වෑයම් කරනවා කියනවා. වෙහෙස මහන්සි වෙලා ඒ කැලල හෝ කුණු පැල්ලම අයින් කරගන්න වෙහෙසටපත් වෙනවා. වෙහෙස මහන්සි වෙනවා. ඒ වගේම තමයි තමන්ගේ මූණේ යම්කිසි කිලුටක් ලප කැලලක් දකින්න නැත්තම් ඔහු ගොඩක් ඒකන සතුටු වෙනවා කියනවා. යහපත් සිතුවිලි ඇති කරගන්නවා කියන අනේ මට මහත් වූ ලාභයක් මගේ මුව මඩල හරිය පිරිසුදුයි කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආන්න ওই විදිහම තමයි කියනවා මහණෙනි කුසල් දහම් පිළිබඳව නුවණින් විමසන්නා වූ භික්ෂුවට බොහෝ උපකාර ලැබෙන්නේය. එතකොට දැන් මේ දේශනා කරන්නේ අවසාන සමාධිය ඇති කරගෙන ඊළඟට ධානා මට්ටමට සිතපත් කරගෙන ආශ්‍රවශය කිරීම දක්වා කුසල ධර්මයන් දියුණු කර ගැනීමට උපකාර ලැබෙනවා කියනවා. මම තමා තුළ චිත්ත සමාධිය ලබා ඇත්තෙක් වෙම්ද මං චිත්ත සමාධිය තමා තුළ නොලබා සිටින්නේද අර මූණේ හැඩ බලනවා වගේ බලන්න කියනවා. මං ගැඹුරු නුවණින් යුතුව ධර්මයන් විදර්ශනා කිරීම ලබා සිටින කෙනෙක් වෙම්ද මං ගැඹුරු නුවණින් යුතුව ධර්මයන් විදර්ශනා කිරීම නොලබා සිටින කෙනෙක් වෙම්ද කියලා මේ විදිහට විමස තමන්ගේ හිත ගැන බලන්න කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි භික්ෂුව නුවණින් විමසන කල්හි මෙහිම දැනගන්නවා නම් මන් තුළ චිත්ත සමාධිය ලබන සුළු කෙනෙක්. සමාධි මට්ටම් සිතේ තියෙනවා. නමුත් මා තුළ ගැඹුරු ප්‍රඥාවෙන් යුතුව ධර්මයන් විදර්ශනා කිරීම නොලබා සිටින කෙනෙක් වෙමි කියලා තමන්ම තේරුම් ගන්නවා කියනවා. එවිට ඒ භික්ෂුව කළ යුත්තේ තමා තුළ ඇති චිත්ත සමාධියෙහි පිහිටා ගැඹුරු ප්‍රඥාවෙන් යුතුව ධර්මයන් විදර්ශනා කිරීමට උත්සාහ කිරීම. එවිට පස්සේ කාලෙක ඔහු තමා තුළ චිත්ත සමාධියද ලබනවා කියනවා. අධිපඤ්ඤා ධම්ම විපස්සනාවද ලබනවා. ඊගාවට භික්ෂුවක් නුවණින් විමසන කල්ලි මෙහෙම දැනගන්නවද එනම් මම ගැඹුරු ප්‍රඥාවෙන් යුතුව ධර්මයන් විදර්ශනා කිරීම ලබන සුළු කෙනෙක් වෙමි. හැබැයි මා තුළ චිත්ත සමාධිය නොලබා සිටින කෙනෙක් වෙමි. එවිට මහණෙනි මේ භික්ෂුව කළ යුත්තේ ගැඹුරු ප්‍රඥාවෙන් යුතුව ධර්මයන් විදර්ශනා කිරීම මත පිහිටා තමා තුළ චිත්ත සමාධිය ලැබීමට උත්සාහ කිරීමයි. පසු කලෙක ඔහු අධිපඤ්ඤා ධම්ම විපස්සනාවද ලබන්නේ වෙයි. තමා තුළ චිත්ත සමාධියද ලබන්නේ වෙයි. එතකොට මේ දෙකම අරහත්ත්වයේ සාක්ෂාත් කරන කෙනෙක් තුළ තියෙන්න ඕන. සිත දියුණු කරලා තියෙන්න ඕන. ධානා මට්ටමට අරහත්ත්වයට සුදුසු විදිහට දැන් බුදුරජාණන් වහන්සේ ඒකනේ දේශනා කරලා තියෙන්නේ. ස්වාමීන් වහන්සේ මේ භාවනා කරද්දී එක්කෙනෙක් සමත පූර්වංගම විපස්සනා. ඊළඟට විදර්ශනා පූර්වංගම සමත. එහෙම නැත්නම් යුගනන්ද මේ දෙකම එකට. ඊගාවට දේශනා කරනවා ඉදින් මහණෙනි භික්ෂුව නුවණින් විමසන කල්ලි මෙහිම දැනගන්නවාද මං තුල චිත්ත සමාධිය ඇත්තෙත් නැහැ. නමුත් ඒ වගේම ගැඹුරු ප්‍රඥාවෙන් යුතු ධර්මයන් විදර්ශනා කිරීමත් මම ලබලා නැහැ. එවිට මහණෙනි මේ භික්ෂුව කළ යුත්තේ ඒ කුසල් දහම් තමන් තුළ උපදවා ගැනීම පිණිස අදිමාත්‍ර වූ කැමැත්තක්ද වීරියක්ද උත්සාහයක්ද බලවත් උත්සාහයක්ද නොපසුබස්නා උත්සාහයක්ද සිහියක්ද නුවණක්ද ඇති කර ගැනීමයි. ඒක මේ වගේ කියනවා.
යම්කිසි කෙනෙකුගේ වස්ත්‍රයක් හරි හිස හෝ ගිනිගත්තට පස්සේ ඒ කෙනා ගිනි ඇවිලෙන වස්ත්‍රය හෝ හිස හෝ නිවා ගැනීම පිණිස අදිමාත්‍ර කැමැත්තක්, බොහෝ වෙහෙසක්, වීරියක්, උත්සාහයක්, නොපසුබස්නා උත්සාහයක්, සිහියක්, නුවණක් ඇති කරගන්නේ යම්සේද ඒ අයුරින්ම භික්ෂුව විසින් කළ යුත්තේ ඒ කුසල් දහම් තමා තුළ උපදවා ගැනීම පිණිස අදිමාත්‍ර වූ කැමැත්තක්ද, වීරියක්ද, උත්සාහයක්ද, බලවත් උත්සාහයක්ද, නොපසුබස්නා උත්සාහයක්ද, සිහියක්ද, නුවණක්ද ඇති කර ගැනීමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පසු කලෙක ආධ්‍යාත්ම චිත්ත සමතේ ලබන්නේත් වෙයි, අධිපඤ්ඤා ධම්ම විපස්සනාවත් ලබන්නේ වෙයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා භික්ෂුව නුවණින් විමසන කල්ලි මෙහිම දැනගන්නවා නම් එනම් මං තුල චිත්ත සමාධිය ලබන සුළු ස්වභාවයක් තියෙනවා. ඒ වගේම ගැඹුරු ප්‍රඥාවෙන් යුතු ධර්මයන් විදර්ශනා කිරීම ලබා සිටින කෙනෙක් වෙමි කියලා දැනගත්තට පස්සේ ඒ භික්ෂුව විසින් කළ යුත්තේ ඒ කුසල ධර්මයන් මත පිහිටා තවදුරටත් ආශ්‍රවයන් ඡය කිරීම පිණිස උත්සාහ කිරීම. එතකොට මේ නිබ්බේද භාගීය සමාධිය උපදව ගත්තට පස්සේ ඊගාවට කුමක්ද කළ යුත්තේ? ආශ්‍රව ඡය කිරීම පිණිස උත්සාහවත් වීම. බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කරනවා පඨම අනුධම්ම කියලා සූත්‍ර දේශනාවක. කොහොමද එයා සිහි කරන්නේ? යම් හේකින් රූපය පිළිබඳව අවබෝධයෙන්ම කලකිරීම බහුලව වාසය කරනවා නම්, විදීම් පිළිබඳව කලකිරීම බහුලව වාසය කරනවා නම්, සංඥාව පිළිබඳව කලකිරීම බහුලව වාසය කරනවා නම්, සංස්කාර පිළිබඳව කලකිරීම බහුලව වාසය කරනවා නම්, විඥානය පිළිබඳව කලකිරීම බහුලව වාසය කරනවා නම්, එතකොට රූපය කෙරෙහි, වේදනාව කෙරෙහි, සංඥාව කෙරෙහි, සංස්කාර කෙරෙහි, විඥානය පිළිබඳව කලකිරීම බහුලව වාසය කරද්දී රූපය පිරිසිඳ අවබෝධ කරනවා. ඊගාවට විඳීම පිරිසිඳ අවබෝධ කරනවා, සංඥාව පිරිසිඳ අවබෝධ කරනවා, සංස්කාර පිරිසිඳ අවබෝධ කරනවා, විඥානය පිරිසිඳ අවබෝධ කරනවා. එතකොට ඔහු රූපය විඳීම, සංඥාව, සංස්කාර, විඥාන පිරිසිඳ අවබෝධ කරලා රූපයෙන් නිදහස් වෙනවා, විඳීමෙන් නිදහස් වෙනවා, සංඥාවෙන් නිදහස් වෙනවා, සංස්කාර වලින් නිදහස් වෙනවා, විඥාණයෙන් නිදහස් වෙනවා, ඉපදීමෙන්, ජරා මරණයෙන්, ශෝක වැළපීමෙන්, දුක් දුම්නස් සුසුම් හෙලීම් වලින් නිදහස් වෙනවා. ඔහු දුකෙන් නිදහස් වෙනවා කියලායි දේශනා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ නිබ්බේද භාගීය සමාධිය උපදවගත් ශ්‍රාවකයා ආශ්‍රව ඡය කිරීම දක්වාම තමන්ගේ ඒ ධර්ම මාර්ගයේ දියුණු කරන ආකාරය මේ ආකාරයට අපි දැනගන්න ඕනේ. ඒ වගේම තමයි මේ සියලු ධර්මයන් පුරුදු කරන්න, ප්‍රගුණ කරගන්න, දුක විනිවිද වැටහෙන ප්‍රඥාව ඇති බව පිණිස පවතින කාරණා 4ක් තියෙනවා. ඒ තමයි සත්පුරුෂයන් ඇසුරු කිරීම, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම පටිපදාව. එතකොට මේ තුලින් තමයි කියනවා මේ සියලු ධර්මයන් ප්‍රගුණ කිරීමේ අවස්ථාව තමන්ට ලැබෙන්නේ. අවබෝධයට දුෂ්කර වූ කාරණා මේ සමාධි උපදව ගන්න අවස්ථාව ලැබෙන්නේ. එහෙමයි පින්වත් ස්වාමින්වහන්සේ. ස්වාමින්වහන්සේ අපට විස්තර කරලා දුන්නේ පින්වතුනේ නිබ්බේද භාගීය සමාධිය. එහෙම නැත්නම් තියුණු අවබෝධය ඇති කරවන සමාධිය. මේ තියුණු අවබෝධය ඇති කරවන සමාධිය ගැන ස්වාමින්වහන්සේ බුද්ධ දේශනා ඇසුරෙන් බොහොම ගැඹුරු කාරණා කිහිපයක් විස්තර කළා. පින්වතුන්ට තේරුම් ගත යුතු කාරණාවක් මා සිහිපත් කරන්නම්. පින්වතුනි හොඳට හිත පහදව ගන්න. ඊළඟට පින්වතුන් හොඳට මතක තියාගන්න. මේ තියුණු අවබෝධය කියන එක සම්බුද්ධ ශාසනයෙන් පරිබාහිරව වෙන කිසිම තැනක ලබන්න බෑ. එතකොට නිබ්බේද භාගීය සමාධිය කියලා කියන්නේ සම්මා සමාධියටමයි. නිබ්බේද භාගීය සමාධියක් බවට සම්මා සමාධියෙන් තොර වෙන කිසිම සමාධියක් පත් වෙන්නේ නැහැ. යම් සමාධියක් නිබ්බේද භාගීය සමාධිය වෙන්නේ සමාධි පරිස්කාර සහිතනයි. සමාධි පරිස්කාරය කියන කාරණාව මම හිතන්නේ පින්වතුන් අහලා ඇති, ඉගෙනගෙන ඇති. බොහෝ සූත්‍ර දේශනාවල මේ සමාධි පරික්කාර ගැන භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා. අපි කෙටියෙන් කියනවා නම් සම්මා සමාධියට පරිස්කාර බවට පත් වෙන්නේ සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති කියන මෙන්න මේ 7. මේ 7 සහිතව කෙනෙක් පළවෙනි ධ්‍යානය උපදව ගන්නවා නම් එය සම්මා සමාධියයි.
මේ හත සහිතව කෙනෙක් දෙවෙනි ධ්‍යානය උපදවනවා නම් එය සම්මා සමාධියයි. මේ හත සහිතව උපදව ගන්න තුන්වෙනි ධ්‍යානය, හතරවෙනි ධ්‍යානය සම්මා සමාධිය. ඒ සමාධිය උපදවනාට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඒ සමාධිය තියෙන කෙනාට එයාට කැමති වෙන්න කියනවා මම යථාභූත ඥාන දර්ශනය උපදව ගන්නෙමි කියලා නේද සන්නස. ඒ සමාධියට කෙනෙක් පත් වුණොත් ඒ කියන්නේ පරිස්කාර සහිත සමාධියට පත් වුණොත් විතරයි හැබැයි එතනදී යථාර්ථය හම්බ වෙන්නේ. නැත්තම් භාග්‍යවතුන් වහන්සේ බෝසත් අවදී මේ මහා බිනිෂ්ක්‍රමණය කරලා නිවන හොයාගෙන යනකොට මීට ඉහළට සමාධිය දියුණු කරපුවා හිටියා නේද සන්නස. මේ බුදුරජාණන් වහන්සේට මුලින්ම හම්බ වෙන ගුරුවරු දෙන්නෙක් ආලාර කාලාම ආකින්චඤ්ඤායතනෙට හිත දියුණු කරලා. උද්දක රාමපුත්ත නේව සංඥා නාසඤ්ඤායතනෙට හිත දියුණු කරලා රූප ධ්‍යාන ඉක්මවා ගිහිල්ලා. එහෙමයි සන්නස. බෝසතාණන් වහන්සේ බෝසත් පුතා උපදින කාල වෙනකොට නේද සන්නස. නමුත් ඒ කිසිවෙකුට ඒ සමාධිය තුළ යථාර්ථය අවබෝධ වුණේ නැහැ. එහෙමනම් පින්වතුන් හොඳට තේරුම් ගන්න. නිබ්බේද භාගීය එහෙම නැත්නම් ජීවිතය සම්බන්ධයෙන් තියුණු අවබෝධය ඇති වෙනවා නම් ඇති වෙන්නේ බුද්ධ ශාසනයක් තුල සම්මා දිට්ඨිය මුලට අරගෙන සමාධි පරිස්කාර සහිතව උපදව ගන්න සමාධියකින්මයි. ඒ නිසා පින්වතුනි මේ ධර්මකාරණා අපි මේ ඔබට මේ ස්වාමීන් වහන්සේලා වැඩම කරලා අනුකම්පාවෙන් ඔබට මේ ධර්මකාරණා ඉස්මතු කර කර කියා දෙන්නේ මේ ධර්මය ගැන හිත පහදව ගන්න. ඊටාම කලාතුරකින් ලෝකයට පහළ වෙන ශාස්ත්‍රුන් වහන්සේ මේ ධර්මයේ දේශනා නොකරන්න අපට කවදාවත් මේ සංසාර ගමනින් අත් මිදෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. සමාධිය උපදව ගත්තට පස්සේ ඒ සමාධියට තහු වෙලා පටලැවිලා යනවා මිසක් නිදහස් වීමක් නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණාට පස්සේ අපට නිබ්බේද භාගීය සමාධිය උපදව ගන්න පුළුවන්. තියුණු අවබෝධය තුලින් සෝපතාපන්න ඵලය, සකදාගාමී ඵලය, අනාගාමී ඵලය, අරහත් ඵලය උපදවාගෙන ඒ උත්තමයෝ මේ සංසාරයෙන් නිදහස් වුණා. ඒ තමයි තියුණු අවබෝධය. හැබැයි මේක දුෂ්කරයි. දුෂ්කර වුණත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති වීරියෙන් ධර්මයේ හැසිරෙන කෙනා මේක කරනවා. මේ අපි ඉගෙන ගත්තේ කාරණා 4 බැගින් විස්තර වෙන කොටසේ අවබෝධයට දුෂ්කර කරුණු 4, අවබෝධයට දුෂ්කර සමාධි 4. අපිට ඊළඟට ඉගෙන ගන්න තියෙනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා ධර්ම 4ක් උපදව ගත යුතුයි. ඒ ධර්ම 4 තමයි චත්තාරි ඥානානි. ඥාන 4ක්. මේ ඥාන 4 තමයි ධම්මේ ඥානං, අන්වයේ ඥානං, පරියේ ඥානං, සම්මුතියා ඥානං. මේ ඥාන 4 ජීවිතයක් තුළ උපදවා ගත යුතු දේ කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ දසුත්තර සූත්‍රයේ ඊළඟට විස්තර කළේ. අද අපිට තියෙන කාල වේලාව දැන් ඉක්ම ගිහින් තිබෙන්නේ. මේ ඥානයන් සම්බන්ධයෙන් අසිරිමත් ධර්ම විග්‍රහය අපට ඊළඟ දසුත්තර විවරණය දහම් සාකච්ඡාවෙන් පින්වත් ස්වාමීන් වහන්සේලා විස්තර කොට දේවි. අද දවසේත් ස්වාමීන් වහන්සේලා බොහෝම අනුකම්පාවෙන් අපිට මේ ධර්ම කාරණාවන් විස්තර කර දුන්නා. අපි පුණ්‍ය අනුමෝදනා කරමු. පින්වත් ස්වාමීන් වහන්සේලාට තවදුරටත් දහම් දෙනුම දියුණු කරගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. සුවසේ ධර්මයේ හැසිරෙන්න වාසනාව ලැබේවා. මේ ගෞතම සාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්ට යෙදුනා වූ සියලු පුණ්‍ය ධර්මයන් සක් දෙවිඳුන් ප්‍රධාන සතරවරන් දෙවිවරු, සෙන්පති දෙවිවරු, අපගේ ඉෂ්ඨකාමී දෙවිවරු පහන් සිතින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ දිව්‍ය ආශීර්වාදයෙන් වැඩේවා. දෙවියන්ගේ රැකවරණ අප හැම දිනාට දෙවියෝ සලසා දෙත්වා. දෙවියෝද සංසාර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන්ව පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා. මේ ගෞතම සාසනයේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ පරිපූර්ණ වශයෙන්ම අවබෝධ වෙත්වා. සාදු සාදු සාදු. මහමෙවුනා වාසී රටලෝක වාසී පූජනීය මහා සංඝරුවනට පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලාට පැවිදි අපේක්ෂාවෙන් සිටින පින්වත් හැම දිනාට පින් අනුමෝදන්ව
නිදුක් නිරෝග සුවය සැලසේවා ගෞතම සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා. සාදු සාදු සාදු. අද දවසේ මේ උතුම් ධර්ම සාකච්ඡාවට දායකත්වයෙන් එකතු කරන පින්වත් වෛද්‍ය මදුෂා පොත්මුල්ල මහත්මියගේ නමින් මියන්ට යෙදුණු සියලු ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ ඥාති හිත මිත්‍රාදීන්ගේ පරලෝ ජීවිතේ සැපයෙන් සැපේටම පත්වෙත්වා කියන අදහසින් සාදුකාර පවත්වලා පින් අනුමෝදන් කරන්න. ධර්ම සාකච්ඡාව සඳහා දායකත්වයේ දරන පින්වත් වෛද්‍ය මදුෂා පොත්මුල්ල මහත්මියටත් වෛද්‍ය චාතුර්ය පොත්මුල්ල මහතාටත් චානුල පොත්මුල්ල සිඟිති පුතණුවන්ටත් ඒ වගේම ඒ පින්වතුන්ලාගේ ආදරණීය දෙමාපියන්ට සහ ප්‍රබුද්ධි උපේක්ෂා නැගණියට යන මේ සෑම සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙත්වා. මේ පුණ්‍ය ආශිර්වාදය තෙරුවන් සරණ දෙවියන්ගේ රැකවරණ සැලසී ඒ සුපින්වත් හැම දිනාට සියලු යහපත සැලසේවා. මේ උතුම් ධර්ම දානමය පිනේ අනුහසින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සමාජිකාවන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ හැම දිනාටත් පින් අනුමෝදන් වෙත්වා. සුපින්වත් ඔබ සියලු දෙනාට පින් අනුමෝදන් වෙත්වා. ඔබ හැම දිනාට නිදුක් නිරෝග සුවය දීර්ඝායුෂ සම්පන්නිය සැලසෙත්වා. ගෞතම සාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.